समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදෙනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් අද ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ පානදුර වැකඩ සමගි මාවතේ පදිංචි ශ්‍රී ආලීලානන්ද මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන්. එයත්න්ගේ දේශනා අරමුණු සිහි කරලා අපි ධර්ම දේශනාව අවසානයේ අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. තමන්ගේ හිත කෙලෙස් වලින් මුදවා ගනිමින් කෙලෙස් වලින් නිදහස් වුණු චිත්ත සංතානයක් සහිතව ධර්මයට විවෘත වීම, ලෝකෝත්තර ජීවිතයට විවෘත වීම බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්න මාර්ගයේ ප්‍රමුඛ කාරණේ වෙනවා. ගොයම හොඳට තියෙනවා නම් රකින්නත් කෙනෙක් ඉන්නවා නම් ගොයම රකින්න කෙනත් බොහෝම සැලකිලිමත් නම් ඒ ගොයම පරිස්සම් වෙන්නේ යම්සේද එසේම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ආධ්‍යාත්මික දියුණුවත් ඒ බඳු එකක්. ගොයම හොඳට තිබ්බත් රකින්නා ඒ තරම් සැලකිලිමත් නැත්තම් ගොයමට ගොණෙක් පැනලා ඒ ගොයම ආහාරයට ගන්න පුළුවන්. ඒ ගොයම ආහාරයට ගන්නකොට ඒ ගොයම ආහාරයට ගන්න සතා ඒ ගුණා ඒ ගොයමින්ම මත් වෙනවා. එතකොට ගොයමක් තියෙනවා, ගවයක් ඉන්නවා. හැබැයි ගවපට්ටිය පාලනය කරන කුඹුර බලා ගන්න පුද්ගලයා ගවපට්ටිය පාලනය කරගන්නට දක්ෂ නොවුනොත් ඒ ගවයා මොකද කරන්නේ? අර ගොයමට පැනලා ඒ ආහාරයේ පදනම් කරගෙන මත් වෙනවා. අන්න ඒ වගේ අසෘතවත් පෘථග්ජනයා පංචකාමයෙන් මත් වෙන්න ඕන ඔය විදියටයි. කාමයන් මෙනෙහි කරනකොට කාමයන්ටම පැහැදිලා කාමයන්ම වර්ණනා කරමින් කාමයෙන්ම මුසපත් වෙලා කටයුතු කළොත් එබඳු ආකාරයෙන් තමයි තමන්ගේ ජීවිතයේ ආධ්‍යාත්මයේ වෙනසී යන්නේ. කාමයන්ට සාදුකාර දෙදී මේ ආධ්‍යාත්මික වැඩපිළිවෙල අපට පින්වත්නි සම්පූර්ණ කරගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි තුල දක්ෂතාවයක් තියෙන්න ඕන සම්පූර්ණයෙන් පින්වත්නි මේ කාමයන් ඔස්සේ ගොඩනැගෙන අධ්‍යක්ීම් පරාසය තුල සාමාන්‍ය පුද්ගලෙක් ධර්මයෙන් ඈත් වෙනවා නම් ඒ ඈත් වෙන ශ්‍රාවකයාගේ ප්‍රවේශය කුමන ආකාරයෙන්ද කියලා තේරුම් ගන්න. එයා හැම වෙලාවකම
තමන්ගේ අත්දැකීම් ලෝකයේ තුල ඇස කන නාසය දිවකය කියන පංචකාමයන් භුක්ති විඳින මූලික පදනම තුලදී ඡන්දෝවා එයා ඡන්දයෙන් කෙලවරට යනවා. ඇහෙන් දකින රූපේ පිළිබඳ ඡන්දයෙන් කෙලවරට යනවා. රාගෝවා රාගයෙන් එයා ඇහෙන් දකින රූපේ පිළිබඳ රාගයට බරව කල්පනා කරනවා. දෝසෝවා ද්වේෂයෙන් යුතුව කටයුතු කරනවා. මෝහෝවා මෝහයෙන් යුතුව කටයුතු කරනවා. පටිගං වාපි චේතසෝ එහෙම නැත්නම් හිතේ ගැටීමක් හරි යා තුල උපදිනවා. මේ තමන් අත්දකින අත්දැකීම් තුල සාමාන්‍ය ධර්ම මාර්ගයට පිවිසිච්ච නැති ධර්ම මාර්ගය තුල ස්ථාවර නොවිච්ච කෙනෙක් තමන් අත්දකින අත්දැකීම තුල ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින අත්දැකීම තුල බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යස්ස කස්සචි භික්කවේ භික්කුස්සවා භික්කුණියාවා චක්කු විඤ්ඤේයේසු රූපේසු uppajjeyya ඡන්தோවා රාගෝවා දෝසෝවා පටිගං වාපි චේතසෝ තතේ චිත්තස්ස නිවාරේය සබායෝ චේතෝ මග්ගෝ සප්පටි භයෝච සකණ්ඨකෝච සගහනෝච මේ විදිහට කියාගෙන යන මේ ධර්මයේ තියෙනවා සාමාන්‍ය කෙනෙක් භික්ෂුවක් හෝ භික්ෂුවක් හෝ භික්ෂුණියක් චක්කු විඤ්ඤේයේසු රූපේසු uppajjeyya ඇස මුල් කරගෙන දැකීම පදනම් කරගෙන එක්ක ඡන්දය හදා ගන්නවා එක්ක රාගය හදා ගන්නවා එක්ක දෝෂෝවා ද්වේෂය හදා ගන්නවා මෝහෝවා මෝහය හදා ගන්නවා පටිගං වාපි චේතසා සිතේ ගැටීමක් හරියා හදා ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඡන්දයක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ හදාගන්නේ නැතුව ඉන්න විදිය ගැන අපට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. කොහොමද මේ தත්ත්වය පාලනය කරගන්නේ? හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා තතේ චිත්තස්ස නිවාරයේ ස්වභාවය තමන්ගේ චිත්තසංතානයේ තුල සමනය කරගන්නවා නම් එයා නිතරම කල්පනා කරන්න ඕන සප්පටි භයෝච මේ මාර්ගයේ බිය සහිතයි. මේ රාගයේද ද්වේෂයේද මෝහයේද සිතේ ගැටීමක්ද උපදවාගෙන ඉන්න එක මට හරීම බිය සහිතයි. මේක මට ගැළපෙන දෙයක් නෙමෙයි. මට සුදුසු දෙයක් නෙමෙයි. ඊළඟට තියෙනවා සකණ්ඨකෝච අතිශයින්ම බිය සහිතයි. සගහනෝච පින්වත්නි අතිශයින්ම අවුල් සහිතයි. අවුල් සහිතයි. කටු සහිතයි. නොමගක්මයි නපුරු මගක්මයි. දුක් සහිත දුක් පැවතුම් සහිත තැනක්මයි. කුමක්ද? රූප දකින්න එක නෙමෙයි. ශබ්ද අහන එක නෙමෙයි. ගන්ධ සුවඳ දැනෙන එක නෙමෙයි. රස දැනෙන එක නෙමෙයි. පහස දැනෙන එක නෙමෙයි. ඒ අත්දැකීම නිසා ඡන්දය හෝ රාගය හෝ දේශය හෝ මෝහය හෝ පටිගං වාපි චේතසා ගැටීමක් හෝ හදාගත්තොත් ඒක හරිම අනතුරු සහිතයි. ධර්මයක් දියුණු කරන කෙනෙකුට සුදුසු නෑ මේ බඳු කල්පනාවක් කියලා. ඒ කල්පනාවෙන් අයින් වීමේ කුසලතාවයේ තියෙන ශ්‍රාවකයෙකුට විතරයි පින්වත්නි සැබෑ අවබෝධය කරා ක්‍රමානුකූලව පියනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විදියට සාමාන්‍ය ශ්‍රාවකෙක් දැකලා ඒ දකින ශ්‍රාවකයා කෙලෙසුන්ගෙන් Tamanගේ අද්දකින් පරාසය තුල ගොඩනැගෙන චිත්තසංතානෙ මුදවා ගන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන.
අනේ මුදවාගත්ත වැඩපිළිවෙලක් තියෙන තැනක තමයි ඒ පුද්ගලයාට ආශ්‍රව ක්ෂය කරගන්න අවස්ථාව ලැබෙන්නේ. නැත්තම් එයාට ආශ්‍රව ක්ෂය කරගන්න ලැබෙන්නේ නැහැ. මේ යමක සූත්‍රයේ පිළිබඳවත් කාරණයක් පැහැදිලි කරන්න කියලා තියෙනවා. යමක සූත්‍රයේ පිළිබඳ මිට පෙර දේශනාවක් අපි කරලා තියෙනවා. ඒ දේශනාව ඔබට ඉස්සරහට අහන්න ලැබෙයි. පින්වත්නි, යමක සූත්‍රයේ ස්කන්ධයන් පිළිබඳ ගැඹුරු විග්‍රහයක් තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ මුලා වෙච්ච ශ්‍රාවකයෙක්ගේ ස්වභාවයත් අරහත්ත්වයට පත් වෙච්ච කෙනෙක් පිළිබඳ ඇතිවෙන වැරදි දෘෂ්ටිගත වීම පිළිබඳවත් යමක සූත්‍රයේ තියෙනවා. ඒ දේශනාව නැවත ඔබට අහන්න ලැබෙනකොට විකාශනය වෙනකොට ඔබට යම් අවබෝධයක් හදාගන්න පුළුවන්. පින්වත්නි, මේ ජීවිතයේදී ආශ්‍රව දුරු කර ගන්නවා නම් ඊටාම වැදගත් දේශනාවක් අද මෙතනදී අපි දේශනා කරන්න කල්පනා කළා. ඒ තමයි සංයුක්ත නිකායේ කන්ද වර්ගයට අයිති කන්ද සංයුක්තයේ ඇත්තටම යමක සූත්‍රයේට කිට්ටුම ධර්ම කාරණා ටිකක් තියෙන පුප්ප වර්ගයට අයිති නාවා සූත්‍රය ඇසුරෙන් තමයි අද මේ දේශනාව පිළිබඳ අපි අවධාරණය කරන්නේ. මේ දේශනාව ඉතාම වැදගත් දෙයක්. සුපුරුදු පටිපාටියට දේශනාව පටන් ගන්නෙ කන්ද වර්ගයටමනේ අයිති යමක සූත්‍රයත්. එතකොට මේ කන්ද වර්ගයේ තියෙන සූත්‍ර ඔක්කොම එක වගේ. ඉතින් ඒ බොහොම කිට්ටුවෙන් යන දේශනා රටාවක්. ළඟින් යන දේශනා ආකෘතියක් තියෙන්නේ. ඒ නිසා මේ නාවා සූත්‍රයත් කන්ද වර්ගයේ තියෙන බොහෝ සූත්‍ර හැටියටමයි සවැත් නුවර ජේතවනාරාමේදී බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට වදාළේ කෙලෙස් වලින් බැට නොකන ජීවිතයක් ගොඩනගා ගන්නයි. ඒ කියන්නේ මේ ජීවිතේ ඉඳුල් වෙන්න දෙන්න එපා කියන එකයි ඒ කියන්නේ. ජීවිතේ ඉඳුල් වුණොත් ඒ ඉඳුල් වීම පදනම් කරගෙන විශාල දුක්ඛ ස්කන්ධයකට ඒ ශ්‍රාවකයාට විවෘත වෙන්න වෙනවා. ජීවිතේ ඉඳුල් වෙන්නේ කෙලෙස් වලින්. බුදුරජාණන් වහන්සේ අපට වදාලා මහණෙනි කෙලෙස් එක්ක Tamanගේ ජීවිතේ ඉඳුල් කරගන්න එපා කියලා. මම ඔබටත් ඊටාම කරුණාවෙන් කියන්නේ ඔබේ ආධ්‍යාත්මයට ඉඳුල් වෙන්න දෙන්න එපා. ඉඳුල් වුණාට පස්සේ ඒ ආහාරය ඉක්මනට පිලුණු වෙනවා. පිලුණු වුණාට පස්සේ ආහාරය අයිති මැස්සන්ටයි. පිලුණු වෙච්ච ආහාරයට ප්‍රිය කරන්නේ මැස්සෝ. ඒ පිලුණු වෙච්ච ආහාරයට මැස්සන් විසින් එලවා පහර ගහනවා. එතකොට Tamanගේ ආධ්‍යාත්මයට එලව පහර ගහන්න දෙන්න එපා කෙලෙස් වලට. මැස්සෝ කියලා කිව්වේ කෙලෙස්. කෙලෙස් වලට ඔබේ ආධ්‍යාත්මයට එලව පහර දෙන්න එපා. ඔබේ ජීවිතේ ඉඳුල් කරගන්න නැතුව ඉන්න ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අපට වදාළේ ඉන්ද්‍රිය සංවරයත්. ඒ වගේම පරිහරණය කරන ලෝකයේ තුල සති සම්පජඤ්ඤයත්. ඒ වගේම භාවනාවට උදාසීන නොවිච්ච ස්වභාවයත් පදනම් කරගෙන එයාගේ ආධ්‍යාත්මය හිඳුල් වෙන්නේ නැහැ කියලයි. ඒ නිසා Tamanගේ ආධ්‍යාත්මය හිඳුල් වෙන්න දෙන්න එපා. ආධ්‍යාත්මී හිඳුල් වුණොත් පිලුණු වුණොත් එහෙම පින්වත්නි කෙලෙස් නැමැති මැස්සන්ට භූමියක් වෙනවා හිඳුල් වෙච්ච ජීවිතේ. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ කාරණයක්. සංයුක්ත නිකායේ කන්ද වර්ගයේ තියෙන මේ දේශනාව නාවා සූත්‍රයේ පටන් ගන්නෙම මහණෙනි දන්න කෙනාගේ දකින්න කෙනාගේ ආශ්‍රව දුරු වෙනවා. නොදන්නා කෙනාගේ නොදක්නා කෙනාගේ ආශ්‍රව දුරු වෙන්නේ නැහැ. ගොඩක් දේශනා මේ විදිහට තමයි ওই පුප්ප වර්ගයේ පැහැදිලි වෙන්නේ. කන්ද සංයුක්තයේම තියෙන යමක සූත්‍රයේදී ආරම්භ වෙන්නේ මෙබඳු මාකාරයටයි. ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි
no ajanatෝ no apassatoo kincha bhikkave janatoo king passatoo ආසවානං කයං කයෝ හෝති. පින්වත් මහණෙනි, දන්නා කෙනාගේද දකිනා කෙනාගේද ආශ්‍රව දුරු වෙනවා කියලායි මම කියන්නේ. මොනවා දන්න කෙනාගේද මොනවා දකින කෙනාගේද? එතකොට බුදුරජාණන් වහන්සේම මතක් කරනවා ඉති රූපං රූපස්ස සමුදයෝ රූපස්ස අත්තංගමෝ ඉති වේදනා වේදනා සමුදයෝ වේදනාස අත්තංගමෝ ඉති සංඥා සංඥා සමුදයෝ සංඥා අත්තංගමෝ ඉති සංකාරේසු සංකාර සමුදයා සංකාර අත්තංගමෝ ඉති විඥානං විඥාන සමුදයෝ විඥාන විඥාන සත්තංගමෝ. මෙන්න මේ විදියට ස්කන්ධයන්ගේ හට ගැනීමද නැසීමද වෙනසීමද කියන තුන් තැනකදී දැනගත්ත කෙනායි දැකගත්ත කෙනායි ආශ්‍රව දුරු කරන්නේ කියලයි කන්ද වර්ගයේ බොහෝ දේශනා ආරම්භ කරන්නේ. බොහෝ දේශනා ආරම්භ කරන්නේ උතනින්. ඒකට අපි හැම අත්දැකීමක් තුළම ස්කන්ධයන්ගේ යථාර්ථය දැනගන්න ශ්‍රාවක භාවයක් පැත්තට අපි ගොඩනගාගත්ත දැනුම් පරාසය හරවා ගන්නට අපට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒකට අපට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. දැන් මේ දේශනාව ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි කියන එක අපි දේශනාවල මේ පාවිච්චි වෙන වාක්‍යයක්. ගොඩාක් දේශකයන් වහන්සේලා කන්ද වර්ගයෙන් දේශනාව කරනකොට ඒක කියවෙනවා. මොකද හැම සූත්‍රයකම මේ පාඩේ පැහැදිලි වෙනවා. හැම සූත්‍රයකම වගේ මේ පාඩේ ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. එතකොට මේ සමුදය වැය කියන කතාව මම මෙතන පැහැදිලි කරන්න යන්නේ නැහැ. රූපේ හට ගැනීම කියන්නේ මොකක්ද කියලා දන්නවා? රූපේ නැසීම මොකද්ද වෙනසීම මොකද්ද කියලා ගොඩක් දෙනෙක් දන්නවා. ඉතින් ඒවා ඉති රූපං රූපස්ස සමුදයෝ රූපස්ස අත්තංගමෝ කියන කාරණා පිළිබඳ ඔබට නුවණක් තියෙනවා. ඒතර මෙතන ඊළඟට බුදුරජාණන් වහන්සේ මතු කරනවා භාවනානු යෝගං අනනුයුක්තස්ස භික්කවේ භික්ඛුනෝ විහෙරතෝ කිංචාපි එවං ඉච්ඡා උප්පජ්ජය. මේ භාවනා කිරීමෙන් නැවත නැවත යෙදී වාසය කරන, ඒ කියන්නේ භාවනාවට වඩාත් කිට්ටු වෙලා වාසය කරන, භාවනාවට හිත නැඹුරු වෙච්ච, භාවනාවට හිත බර වෙච්ච ශ්‍රාවකයෙකුට මෙතන කියන්නේ භාවනානුයෝගං අනයුක්තස්ස භික්කවේ භික්ඛුනෝ විහෙරතෝ කිංචි එවං ඉච්ඡා උප්පජ්ජය. භාවනා කිරීමෙහි නැවත නැවත යෙදී වාසය කරන පැවිද්දාට ඒකාන්තයෙන්ම මෙන්න මේ වගේ කැමැත්තක් උපදිනවලු. ඉච්ඡාවක් උප්පජ්ජය. ඉච්ඡාවක් කැමැත්තක් උපදිනවලු. කොහොම කැමැත්තක්ද උපදින්නේ? භාවනාවේ නිතරම වාසය කරන කෙනෙකුට මෙන්න මේ බඳු කැමැත්තක් උපදිනවලු. මොකක්ද උපදින්නේ? අහෝ වතමේ අනුපාදාය ආසවේහි චිත්තං විමුක්ඛයාති. භාවනාවට හිත නැඹුරු වෙච්ච නැවත නැවත යෙදිලා වාසය කරන කෙනෙකුට හිතෙනවලු මේ විදියට අහෝ වතමේ අනුපාදාය ආසවේහි චිත්තං විමුක්ඛයාති. එයාට හිතෙනවලු මගේ හිත දැඩි කොට අල්ලා නොගෙන, මගේ හිත දැඩි කොට අල්ලා නොගෙන, අනේ ඒ කියන්නේ මේ හිතින් දැඩි කොට අල්ලා ගැනීමක් තමයි අපි තුල පවතින්නේ. මොනවද අල්ලගෙන ඉන්නේ? වෙන මොකුත් නෙමෙයි. අර ඉස්සල්ලාම කියපු ස්කන්ධයන් ටිකම තමයි හිතින් අල්ලගෙන ඉන්නේ. මොන අත්දැකීමක් හිතින් අල්ලගත්තත්, මොන කෑමකට පෙම්බැන්දත්, මොන රූපයකට පෙම්බැන්දත්, මොන ශබ්දයකට ඇලුම් කළත්, මොන ගඳ සුවඳකට ඇලුම් කළත්, මොන රසයකට ඇලුම් කළත්, මොන විදිහේ අත්දැකීමකට එයා විවෘත වුණත්, ඒ කුමන අත්දැකීමකට විවෘත වුණත් එයා තුල පින්වත්නි ස්කන්ධ ධර්ම ටිකක් නේ පහළ වෙන්නේ. අතීතය ගැන කල්පනා කළත් ස්කන්ධ ටිකනේ කල්පනා කරන්න වෙන්නේ. දැන් අතීතේ ඕනම අත්දැකීමක් අරගෙන බලන්න. අතීතේ දැන් ඔබට පුළුවන් නේද කතා කරන්න මොන හරි දෙයක්. අතීතේ වෙච්ච දෙයක් හරි, වුණ දෙයක් හරි, වෙන්න තිබුණු දෙයක් හරි මොනවා හරි කතා කළොත් එක්කෝ අතීත රූපයක්,
එක්කෝ අතීතේ වේදනාවක්, එක්කෝ අතීතේ සංඥාවක්, එක්කෝ අතීතේ සංස්කාරයක්, එක්කෝ අතීතේ විඥානයක්. විශේෂයෙන් දැනගත්ත දෙයක්. එක්කෝ හිතුන දෙයක්. හිතට ගොඩනැගිච්ච සංස්කාරයක්. එක්කෝ සංඥාවක්. රූප සංඥාවක්, ශබ්ද සංඥාවක්, ගන්ධ සංඥාවක්, රස සංඥාවක්, පොට්ටබ්බ සංඥාවක්, ධම්ම සංඥාවක් ආදී වශයෙන් සංඥාවක්. මේ විදියට අතීතය කියලා අපිට කල්පනා කරන්න වෙන්නේ ඔය ස්කන්ධ පහම හෝ එකක්. වෙන දෙයක් නෙමෙයි. එක්ක ස්කන්ධ පහම ගැන කතා කරන්න වෙනවා, එක ස්කන්ධයක් ගැන කතා කරන්න වෙනවා. ඊට වඩා මොකුත් අතීතය කියලා අපිට කතා කරන්න දෙයක් නැහැ පින්වත්නි. අතීතය කියලා කතා කරන්න වෙන්නේ ඔන්න ඔය ටිකටයි. ඔය ටිකට වඩා අතීතය කියලා දෙයක් කතා කරන්න නැහැ පින්වත්නි. අනාගතය කියලා කතා කරන්න වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් ටිකක්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා භාවනානු යෝගං අනුයුක්තස්ස භික්කවේ භික්ඛුනෝ විහෙරතෝ කිංචාපි එවං ඉච්ඡා උප්පජ්ජේය. භාවනාව තුළ නැවත නැවත පිවිසිලා වාසය කරන පැවිද්දෙකුට ඒකාන්ත වශයෙන් මේ බඳු කැමැත්තක් උපදිනවා. මොකද්ද උපදින්නේ? අනේ මගේ හිත දැඩි කොට අල්ලා නොගෙන අහෝවත මේ අනුපාදාය ආසවේහි චිත්තං විමුක්ඛය. අනේ මගේ හිත දැඩිව අල්ලා නොගෙන ඒ දැඩිව අල්ලා නොගෙන ආශ්‍රමයන්ගෙන් මිදෙනවා නම් කොයි තරම් හොඳයිද? ආශ්‍රවයන්ගෙන් මිදෙනවා නම් මොන්න තරම් හොඳයිද කියලා යාට කල්පනා වෙනවලු. භාවනා කරන කෙනෙකුට සමත විපස්සනා වශයෙන් කරන කෙනෙකුට තමයි තේරෙන්නේ. හේතුව එයා අර දැක ගන්නවා හිතෙන්. මොකද්ද දැකගන්නේ? මේ ආශ්‍රව ධර්මයන් හිත තුල උත්පාදනය වෙනකොට ආශ්‍රව ධර්මයන් උපදින තැනක ආශ්‍රව ධර්මයන් උපදින විදිහට නම් ආයතන පරිහරණය කරලා තියෙන්නේ. ඒ පරිහරණය තුල ස්කන්ධ පහමයි ඇති වෙන්නේ. ස්කන්ධ පහමයි ඇති වෙන්නේ. ඉතින් මේ ස්කන්ධ පහ ඇති වෙලා නැති වෙලා යනවා. අනේ ඒ නිසා මේ ස්කන්ධයන් ඇති වෙලා යනකොට මම හිතින් තණ්හා කරනවා, ආසා කරනවා. අපි අර මුලින් කිව්වේ ඉස්සෙල්ලම. හිතින් තණ්හා කරනවා, ආසා කරනවා. ඊට පස්සේ පින්වත්නි එයාගේ ජීවිතය තුළ සම්පූර්ණයෙන්ම ඒවාට බැසගෙන ඉන්නවා. ඊට පස්සේ එයාගේ ජීවිතය තුළ ඒ අත්දකින්න කාරණේ උදෙසා ඡන්දයක් හදා ගන්නවා, රාගයක් හදා ගන්නවා, ද්වේෂයක් හදා ගන්නවා, මෝහයක් හදා ගන්නවා, පටිගං වාපි චේතසෝ හිතේ ගැටීමක් හදා ගන්නවා. ඒතර මෙන්න මේ ගැටීමක් ඇති වෙන විදිය යාට පේනවා. ඡන්දයක් හිත තුළ උද්ගත වෙන විදිය පේනවා. ද්වේෂයක් උද්ගත වෙන විදිය පේනවා. මෝහයක් උද්ගත වෙන විදිය පේනවා. රාගයක් උද්ගත වෙන විදිය යාට පේනවා. හිත ගැටෙන විදිය යාට පේනවා. මොකද මේක දකින්නේ භාවනාවක් කරන පුද්ගලෙක්. භාවනාව කරන කෙනෙකුටයි මේක පේන්නේ. එතකොට යාට හිතෙනවා අනේ මේ හිත දැඩිව අල්ලා නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදෙනවා නම් හොඳයි. එහෙනම් දැඩිව අල්ලා නොගැනීම මත තමයි ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන්නේ. අහෝ වත අනේ අහෝ වත කියන්නේ ඒකයි. අහෝ වත මේ අනුපාදාය ආසවේහි චිත්තං විමුක්ඛය. අහෝ මේ ආශ්‍රවයන්ගෙන් මගේ හිත මිදිලා මේ උපාදානයේ ගැලවිලා යනවා නම් කොච්චර දෙයක්ද කියලා කතා කරනවලු. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අතක්වස්ස නේව අනුපාදාය ආසවේහි චිත්තං විමුක්ඛති තං කිස්ස හේතු. පින්වත් මහණෙනි, හිත දැඩි කොට අල්වා නොගෙන ආශ්‍රවයන් කෙරෙහි නොමිදේද ඊට හේතුව මොකද්ද? තං කිස්ස හේතු. ඇයි හිත මේ විදියට දැඩි කොට අල්ලා නොගෙන, දැන් අපි හිත දැඩි කොට අල්ලාගෙන ඉන්නවා. දැඩි කොට අල්ලා නොගෙන ආශ්‍රවයන්ගෙන් නොමිදෙන්නේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේම ප්‍රශ්නයක් මතු කරනවා. තං කිස්ස හේතු. ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න හේතුව මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. මොකද්ද හේතුව? උන්වහන්සේ මතක් කරනවා ඊළඟට අභාවිතත්තා චතුන්නං සතිපට්ඨානං. ඒකට හේතුව තමයි ඔහුගේ සිත
සතර සතිපට්ඨානයේ තුල නොවැඩූ බැවින්. අන්න මොකක්ද එහෙනම් මේකට හේතුව? බොහොම ඉලක්කගතයි දේශනාව. බලන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අතකුවස්සනේව අනුපාදාය. දැන් අර භාවනා කරන කෙනෙකුට හිතෙනවා අනේ මේ මගේ හිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා මේ හිත මිදෙනවා නම් කොයිතරම් දෙයක්ද කියලා හිතෙනවා. ඉතින් එහෙම හිතුණාට හිතුවට වැඩක් නැහැ. එහෙම කල්පනා කළාට මදි. ඒකට ප්‍රායෝගිකව අරුබුදේ කොතනද තියෙන්නේ කියලාත් ලිහලා බලන්න එපායයි. අත කුවස්සනේව අනුපාදාය ආසවේහි චිත්තං විමුක්ඛති තං කිස්ස හේතු. පින්වත් මහණෙනි, හිත දැඩි කොට අල්වා නොගෙන ආශ්‍රවයන් කෙරෙහි හිත නොමිදෙනවා නම්, ආශ්‍රවයන්ගෙන් හිත මිදෙන්නේ නැත්නම් මහණෙනි ඊට හේතුව කුමක්ද? අභාවිතත්තා චතුන්නං සතිපට්ඨානං. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒකට හේතුව තමයි පින්වත්නි ඒ පුද්ගලයාගේ නොවැඩූ හිත ඒකට බලපානවා. කුමක් මත නොවැඩූ හිතද? සතර සතිපට්ඨානේ මත නොවැඩූ හිත. මොන හිතද බලපාන්නේ? සතර සතිපට්ඨානේ නොවැඩූ හිතයි බලපාන්නේ. එතකොට සතර සතිපට්ඨානය නොවැඩෙන බැවින් ඒ සතර සතිපට්ඨානයේ වැඩෙන්නේ නැති තැනක බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඊළඟට අභාවිතත්තා චතුන්නං සම්මප්පදානාය. මහණෙනි, මේ සතර සතිපට්ඨානයේ වැඩුන් නැත්තම් එතන සතර සම්‍යක් ප්‍රදාන වීරිය වැඩෙන්නේ නැහැ. අන්න බලන්න, සතර සතිපට්ඨානයේ වැඩුන් නැත්තම් සතර සම්‍යක් ප්‍රදාන වීරිය වැඩෙන්නේ නැහැ. අභාවිතත්තාය චතුන්නං සතිපට්ඨානාය අභාවිතත්තා චතුන්නං සම්මප්පදානාය. පින්වත් මහණෙනි, සතර සතිපට්ඨානේ වැඩිච්ච තැනක තමයි සතර සම්‍යක් ප්‍රදාන වීරිය වැඩෙන්නේ. ඇයි මේ වීරිය වැඩෙන්නේ නැත්තේ? වීරිය වැඩෙන්නේ නැත්තේ සතර සතිපට්ඨානයේ තුල පිහිටපු නැති හිතක් තුල පින්වත්නි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුජ විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් පිහිටන්නේ. ඒතර සතර සතිපට්ඨානයේ වැඩුණොත් තමයි වීරියක් උපදින්නේ. අකුසලයේ පෙලන්න ඕන. කුසලයේ මත ශක්තිමත් වෙන්න ඕන. නූපන් කුසලයේ උපද්දවන්න ඕන. සෝතාපන්න වීම නම් වූ නූපන් කුසලයේ අමාරුවෙන් හරි උපද්දව ගන්න ඕන. කොහොම හරි උපද්දව ගන්න ඕන කියලා වීරියක් ඇති වෙනවා. ඒතර සතර සතිපට්ඨානේ වැඩෙනකොට කය පිළිබඳ යථාර්ථ අවබෝධයේ පැත්තට එනකොට, කය බෙද බලනකොට, කය පිළිබඳ යථාර්ථ අවබෝධයට එනකොට, Tamanගේ වසඟේ නෑ නේද කියන එක දකිනකොට, විඳීම කියන්නේ ඇති වෙලා නැති වෙලා යන දෙයක් මගේ වසඟේ පවතින්නේ නෑ නේද කියලා දකිනකොට, මේ හිත කියන්නේ හේතුන් නිසා උද්ගත වෙච්ච දෙයක්, විවිධ සිතුවිලි, මේවා මගේ වසඟේ පවත්ව ගන්න බෑ නේද කියලා දකිනකොට, ධම්මානුපස්සනාව තුළ මානසිකාරයෙන් සියලු ධර්ම සමුදේ වෙනවා නේද, මට ඕන විදියට මේ මනස තුළ ධර්මයන් සමුදේ වෙන්නේ නෑ නේද කියලා දකිනකොට පින්වත්නි, ඒ දැක්ම තුළ තමයි එයාට පුදුම වීරියක් ඇති වෙනවා. නෑ කොහොම හරි මේ යථාර්ථය ප්‍රත්‍යක්ෂ අවබෝධයක් බවට හදා ගන්න ඕනේ. එතකොට ඒ වීරිය අන්න බලන්න, නූපන් කුසලයේ උපද්දව ගන්න වීරිය ඇති වෙනවා. නූපන් කුසලයේ උපද්දව ගන්න වීරිය ඇති වෙනකොට ඒ වීරිය හදලා දෙන්නේ සතර සතිපට්ඨානයේ මත පිහිටවාගත්ත සිහිය. සතර සතිපට්ඨානයේ මත පිහිටවාගත්ත සිහිය තමයි නූපන් කුසලයේ උපද්දවන්නේ. උපන් අකුසලයේ දුරු කරන්නේ. උපන් අකුසලයක් තියෙන පුළුවන් කාමච්ඡන්ද ව්‍යාපාදේ ආදී. මේ උපන් අකුසලයේ දුරු කරලා නූපන් කුසලයේ උපද්දවලා දෙනවා. කරන්නේ මොකද්ද? සතර සතිපට්ඨානෙ. එතකොට සතර සතිපට්ඨානයේ තුල මගඵල අවබෝධේ කරා පුද්ගලයා හසුරුවන්ට වීරිය හදලා දෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ අභාවිතත්තාය චතුන්නං සතිපට්ඨානං අභාවිතත්තාය චතුන්නං සම්මප්පදානාය. සතර සම්‍යක් ප්‍රදාන වීරිය තුල වැඩිලා නැති නිසා තමයි එයාගේ ජීවිතය තුල
මිදෙන්නේ නැත්තේ. අත ක්වස්සනේව අනුපාදාය ආසවේහි චිත්තං විමුක්ඛති. හිත දැඩි කොට අල්ලා නොගෙන ආශ්‍රවයන්ගෙන් නොමිදෙන්නේ තංකිස්ස හේතු. ඒකට සතර සතිපට්ඨානෙ මත හිත වඩලා නැහැ. ඒක බලපාලා තියෙනවා. සතර සම්‍යක්ප්‍රදාන වීරිය වඩලා නැහැ. ඒක බලපාලා තියෙනවා. සතර සම්‍යක්ප්‍රදාන වීරිය වඩලා නැති තැනක බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අභාවිතත්තාය චතුන්නං ඉද්ධිපාදානාය. එතකොට එයා තුල 이르දිපාද ධර්මයක් හට ගන්නවා. ඡන්දය, චිත්ත, විරිය, විමර්ශා කියලා මේ අර අවබෝධේ කරා යන්න බලවත් ලෙස කැමැත්තක් හදා ගන්නවා. එක්ක මරණය, එක්ක සත්‍ය අවබෝධය කියලා දැඩි වීරියක් හදා ගන්නවා. අර සමහර භික්ෂුණීන් වහන්සේලා එහෙම භාවනාවෙන් මාඩි වෙලා තියෙන එක්ක මැරෙනවා, එක්ක අවබෝධය කරා යනවා. එච්චරයි. මරණය හෝ අවබෝධය එච්චරයි. අවබෝධ කරගෙන මිසක් නැගිටින්නේ එක්ක මැරෙනවා. එච්චරයි. පුදුම වීරියකින් වාඩි වුණා. අන්න බලන්න බලවත් කැමැත්තක් හදා ගන්නවා. ඒතරේ බලවත් කැමැත්තක් හදා ගන්නවා. බලවත් ලෙස වීරිය හදා ගන්නවා. ඡන්ද චිත්ත හිත දැඩි කර ගන්නවා. අවබෝධ කරනවාමයි. අවබෝධ කරනවාමයි. ඡන්ද චිත්ත විරිය. වීරියක් හදා ගන්නවා. අවබෝධ කරගෙන මිසක් වීරිය පසුබහින්නේ නැහැ. ඡන්ද චිත්ත විරිය විමර්ශා විනිවිද යන ප්‍රඥාවක් හදා ගන්නවා. ධර්මීය අවබෝධය කිරීම පිණිස උපකාරාර්ථයෙන් වැදගත් වන ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා එතකොට එයා භාවනාව දියුණු කරන කෙනාට හිතෙන්න පුළුවන් අහෝ වතමේ අනුපාදාය ආසවේහි චිත්තං විමුක්ඛේය. අනේ කවදාද ඒකාන්ත වශයෙන් මේ ආශ්‍රවයන්ගෙන් හිත දැඩිව අල්ලා නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදෙනවනම් කොච්චර හොඳයිද කියලා හිතෙනවා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අත ක්වස්සනේව අනුපාදාය ආසවේහි චිත්තං විමුක්ඛති. මහණෙනි මේ හිතේ දැඩි කොට අල්ලා නොගෙන ආශ්‍රවයන් කෙරෙහි නොමිදෙන්නේ කුමක් නිසාද? ඒකට හේතුව මොකක්ද? පළවෙනියෙන් කියනවා අභාවිතත්තාය චතුන්නං සතිපට්ඨානාය. අභාවිත සතිපට්ඨානයයි. ඒ කියන්නේ සතිපට්ඨානය තුල හිත පිහිටුවාගෙන භාවිතා නොකිරීමයි. ඒ භාවිතා නොකිරීම නිසාම එයා තුල වැඩිලා නැති දේ මොකද්ද? වැඩිලා නැති දේ තමයි සතර සම්‍යක් ප්‍රදාන වීරිය. සතර සම්‍යක් ප්‍රදාන වීරිය වැඩිච්ච නැති තැනක පින්වත්නි සතර එර්ධිපාද ධර්ම වැඩෙන්නේ. එතනත් අභාවිතයි. ඊට පස්සේ ඒකට හේතුව තමයි නොමිදෙන්න හේතුව තමයි අභාවිතත්තාය පංචන්නං ඉන්ද්‍රියාණං. ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැහැ. මේවා ඉස්සල මුල් කාරණා වැඩෙන්නේ නැති මොකක් නිසාද? එතන ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැහැ. ඉන්ද්‍රිය ධර්ම කියන්නේ සද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤා කියලා ඉන්ද්‍රිය ධර්ම ආධ්‍යාත්මික ස්වභාවයට සම්බන්ධ මේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැහැ. මොකද ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න තමයි වීරියද මේ ඡන්දයද චිත්තයද විරියද විමර්ශාවද කියන irdipaada ධර්ම වැඩෙන්නේ. irdipaada ධර්ම වැඩෙනකොට තමයි පින්වත්නි වීරිය ඇති වෙන්නේ. වීරිය ඇති වෙච්ච තමනක තමයි සතිපට්ඨානය සම්පූර්ණ වෙන්නේ. මේක දෙපැත්තටම කියන්න පුළුවන්. සතිපට්ඨානය සම්පූර්ණ තැනක තමයි ආශ්‍රවයන්ගෙන් හිත මිදෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේවා දියුණු වෙලා නැත්තේ වෙන මොකක්වත් නෙමේ අභාවිතත්තාය පංචන්නම් බලානම් පංච බල ධර්ම දියුණු වෙලා නැහැ. එතකොට පංච බල ධර්ම දියුණු වෙන්නේ නැහැ. පංච බල ධර්ම දියුණු වෙන්නේ නැත්නම් අභාවිතත්තාය සත්තන්නම් බොජ්ජංගාණං එතන බොජ්ජංග ධර්ම වැඩෙන්නේ නැහැ. බල ධර්ම දියුණු වෙනකොට තමයි ඒක පාදක කරගෙනම බොජ්ජංග ධර්ම ඒ හිත තුළ උද්ගත වෙන්නේ. අභාවිතත්තා අරියස්ස අට්ටංගිකස්ස මග්ගස්ස. පින්වත් මහණෙනි ඒ සිත නොවැඩූ බැවින් ඒකාන්ත වශයෙන්ම එයාගේ ජීවිතය තුළ බොජ්ජංග ධර්මයන් නොවැඩේද බොජ්ජංග ධර්මයන් නොවැඩිච්ච තැනක ඒකාන්ත වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේද නොවැඩේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නේ නැත්නම් විමුක්තියට අදාළ ප්‍රතිපදාව අසම්පූර්ණයි. ප්‍රතිපදාව අසම්පූර්ණයි.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා එහෙනම් මේක පුහුණු කරන්න ඕන. භාවනා කරන ගමන් මේ ආධ්‍යාත්මික ප්‍රවේශය තුල පුහුණු කරන්න ඕන. සෙය්‍යතාපි භික්කවේ කුක්කුටියා අණ්ඩානි අට්ඨවා දසවා ද්වාදසවා තානස්සු කුක්කුටියාන සම්මා අදිසයිතානි න සම්මා පරිසේදිතානි න සම්මා පරිභාවිතානි. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි ඒක මේ වගේ කියන. ඔන්න ඔය උපමාව ධර්මයේ තැන් කීපයක තියෙනවා. ඒක මේ වගේ කියනවා. මේ බිජු 8ක් 10ක් 12ක් දාන කිකිලියක් ඉන්නවා කියනවා. ඒ කියන්නේ බිත්තර 8ක් 10ක් 12ක් දාන කිකිලියක් ඉන්නවා කියනවා. එතකොට මේ කිකිලිය බිත්තර ටික දාලා ඒ බිත්තර ටික මනාකොට මේ රකින්නේ නැහැ කියනවා. බිත්තර ටිකට උණුසුම ලබා දෙන්නේ නැහැ කියනවා. මනාකොට සයනය කරවන්නේ නැහැ කියනවා. හාත්පස උණුසුම් කරන්නේ නැහැ කියනවා. අන්න ඒ නිසාම ඒ කිකිලිට අදහසක් තියනවලු අහෝ කවද්ද මගේ බිත්තරෙන් පැටවු ටික එළියට එන්නේ. මගේ පැටවු ටික අහෝ කවද්ද එළියට එන්නේ කියලා කල්පනා කරනවලු. නමුත් කවදාවත් මහණෙනි කිකිලිට බිත්තර වලින් පැටවු හම්බෙන්නේ නැහැ කියනවා. ඇයි? ඒ කිකිලි බිත්තර ලබා ගැනීම පිණිස යමක් කළ යුතුද? ඒ බිත්තර ලබා ගැනීම පිණිස කළ යුත්තේ ඒ කිකිලි කරන්නේ නැහැ. අන්න ඒ වගේ භාවනා කරන්න පුළුවන්. හැබැයි මේ භාවනාව තුළ සතර සතිපට්ඨානයේ සතර සතිපට්ඨානිය වැඩි වෙන්නේ නැත්නම් සතර සම්‍යක්ප්‍රදාන වීර්යයට තල්ලුව හම්බෙන්නේ නැහැ. සතර සම්‍යක්ප්‍රදාන වීර්යය වැඩි වෙන්නේ නැත්නම් සතර එර්ධිපාදයට අර අභිඥා එර්ධි පරිඥා එර්ධි පහාන එර්ධි ආදී එර්ධි උපදවා ගැනීම පිණිස එර්ධිපාද ධර්මයට තල්ලුව හම්බෙන්නේ නැහැ. එර්ධිපාද ධර්මයට තල්ලුව හම්බෙන්නේ නැත්නම් බල ධර්ම වලට තල්ලුව ඉන්ද්‍රිය ධර්ම වලට තල්ලුව හම්බෙන්නේ නැහැ. ඒක නැත්නම් බල ධර්ම වැඩෙන්නේ නැහැ. බල ධර්ම නැත්නම් පින්වත්නි මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම උත්තරම දියුණු වුණාම තමයි රහත් වෙන්නේ. එතකොට අද රහත් වුණා සෝවාන් වුණා කියන අයට ওই ඉන්ද්‍රිය ධර්ම නැහැ. බල ධර්ම නැහැ. එතකොට ඇත්තට මේ මම කියන්නේ ඔය සෝවාන් වෙච්ච ගිහි උදවියෙම ඉන්නවා. මේ ඒගොල්ලෝ සෝවාන් වුණා කියලා ඒගොල්ලෝ කියනවා ප්‍රසිද්ධි. නමුත් ඒ සමහර ගිහි උදවිනෝ මේ ඉන්ද්‍රිය ධර්ම නැහැ. සද්ධා ඉන්ද්‍රිය දියුණු වෙලා නැහැ. බොහෝ කොට කතා බහ කරද්දී තේරෙනවා තවමත් සෑහෙන දුරින් තමයි අවබෝධයේ පැත්තට ඒගොල්ලෝ ඉන්නේ. එතකොට ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා නැත්නම් බල ධර්ම දියුණු වීමක් නැහැ. බල ධර්ම දියුණු වෙච්ච නැත්නම් පින්වත්නි සප්ත බොජ්ජංග ධර්ම දියුණු වෙන්නේ නැහැ. එතන ආර්ය ශ්‍රාංගික මාර්ගයේද සම්පූර්ණ වෙන්නේ නැහැ. කුමක් නිසාද? අර භාවනා කරන කෙනා කල්පනා කරනවා අහෝවත මේ අනුපාදාය ආසවේහි චිත්තං විමුක්ඛේය. මගේ හිත දැඩි කොට අල්වා නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ කවදාද කියලා හීන බලනවා වගේ. අර කිකිලි කරනවා වගේ දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා භාවනානු යෝගං අනියුක්තස්ස භික්කවේ භික්ඛුනෝ විහෙරතෝ කිංචාපින ඒවං ඉච්ඡා උප්පජ්ජය. ඒ වගේම පින්වත් මහණෙනි භාවනා කිරීම තුල නැවත නැවත යෙදී වාසය කරන කෙනා උපාදානයන් තදින් අල්ලා නොගෙන මගේ හිත ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ කවදාද කියලා කල්පනා කරමින් සම්පූර්ණයෙන්ම එයාගේ හිත තුල ආශ්‍රවයන්ගෙන් මිදෙන ආකාරයට එයා කල්පනා කරනවා. මොකද්ද කල්පනා කරන්නේ? රූපය මෙයයි. රූපේ ඇතිවීම මෙයයි. රූපේ නැතිවීම මෙයයි. වේදනාව මෙයයි. වේදනාවේ ඇතිවීම මෙයයි. වේදනාවේ නැතිවීම මෙයයි. සංඥාව මෙයයි. සංඥාවේ ඇතිවීම මෙයයි. සංඥාවේ නැතිවීම මෙයයි. සංස්කාරය මෙයයි. සංස්කාරය ඇති වෙන්නේ මේ විදියටයි. ස්පර්ශය නිසා ඇති වෙනවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට සංකාරය නිරුද්ධ වෙලා යනවා. විඥාණය මෙයයි. විඥාණය ඇති වෙන්නේ නාම රූප නිසා. විඥාණය නිරුද්ධ වෙනවා නාම රූප නිරුද්ධ වෙනකොට. මෙන්න මේ විදියට පින්වත්නි ආශ්‍රවයන්ගෙන් මිදෙනවා නම් ඊටා හොඳයි කියලා කල්පනා කරන කෙනෙක් හිත දැඩිව අල්ලා ගන්නේ නැතුව තමන්ගේ හිත තුල පින්වත්නි සම්පූර්ණයෙන්ම හිත මුදව ගන්න අදහසක් තියෙනවා නම් මේ පංචස්කන්ධ ධර්මයක් මේ හැම අත්දැකීමක් තුළම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියන නුවණ හදාගෙන එයා ඒකාන්ත වශයෙන්ම අර මුලින් ඒ කියන්නේ ආශ්‍රවයන්ගෙන් හිත මිදෙන්න ඕන නම් එයා ක්‍රමානුකූලව සතිපට්ඨානය තුළ ඒ භාවනාව තුලින්ම
දැන් භාවනාවක් කරන්න පුළුවන්. ආනාපාන සතිය, බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, දේවතානුස්සතිය, මෛත්‍රිය මේ ආදි වශයෙන් නොඑක ආකාරයෙන් කියන භාවනා තියෙනවා. ඒතර ඒ කුමන භාවනාවක් වුණත් සතිපට්ඨානෙ වැඩෙන ආකාරයට අපිට යම් තාක් දුරට පුහුණු කරගන්න පුළුවන්. නමුත් සතිපට්ඨානෙ වැඩෙන විදියටම ඒකට අදාළ භාවනා ක්‍රම බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා තියෙනවා. දැන් කායානුපස්සනාව වඩන ක්‍රම 14ක් පැහැදිලි කරලා තියෙනවා. ඒතකොට වෙන මොන භාවනාවක් කළත් වැඩක් නැහැ. දැන් ඔය මයින්ඩ්ෆුල්නස් කියලා කතා කරන ලෝකයේ දේවල් අතර සතිමත් භාවය ගැන කතා කරද්දී සතිමත් වීම පිළිබඳ කතා කරනවා. එතකොට සතිමත් වීම ගැන කතා කරගෙන ගිහින් ඒගොල්ලෝ සිහිය පවත්වන විදිය ගැනත් කතා කරනවා. නමුත් ඒකත් භාවනාවක්. ඊට පස්සේ හුස්ම දිහා නිකන් බලාගෙන ඉන්න කියනවා. ওই විදියට ඒගොල්ලෝ සිහිය පවත්වන විදිය මේ එක එක භාවනා ක්‍රම ඒගොල්ලෝ කියලා දෙනවා. නමුත් ඒ භාවනාව හරියන්නේ නැහැ. ආශ්‍රවයන්ගෙන් අර කල්පනා කරනවා නම් අහෝ වතමේ අනුපාදාය ආසවේහි චිත්තං විමුක්ඛෙය්‍ය. අනේ කවදාද මම මේ හිත දැඩිව අල්ලා නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ? මේ දැඩිව අල්ලගෙන ඉන්නවා ස්කන්ධ ලෝකයේ. ඒකෙන් මිදෙන්න අදාළ පාර තමයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා එයාගේ හිතේ ආශ්‍රවයන්ගෙන් මුදව ගන්නවා නම් එයා සතර සතිපට්ඨානය වඩන්න ඕන සමත විපස්සනා වශයෙන්. සතිපට්ඨානයේ වැඩෙනකොට සතිපට්ඨානයේ වැඩිච්ච තැනක පින්වත්නි භාවිතා වෙච්ච තැනක එයාගේ ජීවිතය තුළ භාවිතත්තා චතුන්නං සම්මප්පදානං අන්න එතන සතර සම්‍යප්ප්‍රදාන වීරිය වැඩෙනවා. නූපන් කාමච්ඡන්දය ආදී අකුසලයක් තියෙනවා නම් ඒක දුරු කරගන්නවා. නැවත කාමච්ඡන්දය ආදී අකුසල් වලට උපදින්න ඉඩක් හිත වෙන් වෙන්නේ. උපන් කුසලයක් තියෙනවා නම් මේ විදර්ශනා නුවණ වගේ උපන් කුසලයක් තියෙනවා ඒක පවත්වගෙන යනවා. නූපන් කුසලයේ සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන නූපන් කුසලය උපද්දව ගන්න යා වීරිය කරනවා. සතර සතිපට්ඨානයේ තුල පිහිටා සතර සම්‍යක්ප්‍රදාන වීරිය වඩනවා. එතකොට යා භාවිතා කරනවා භාවිතත්තා චතුන්නං ඉද්ධිපාදානං. එයා තුල භාවිතා වෙනවා සතර ඉර්ධිපාද ධර්ම. ඡන්දය කෙලින්ම නිවනටම බර වෙලා කැමැත්ත. චිත්ත හිත නිවනටම නැමිලා නිවන පැත්තට බර වෙලා නිවන පැත්තට පාත් වෙලා ඒ හිත. වීරිය නිවනටම බර වෙච්ච වීරියක්. එතනින් මෙහා පැත්තේ කිසිම දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, සුගති භූමි මොකක්වත් කතා නැහැ. නිවනටම බර වෙලා. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. විනිවිද යන ප්‍රඥාවෙන් නිවනට යම්තාක් දහම් කොටාසයක් අවශ්‍යද ඒ ඔක්කොම දන්නවා. ත්‍රිපිටකේ දන්නේ ඒ අර නිවනට අදාළ දහම් කොටාසයක් තියෙනවා නම් ඒ ටික දන්නවා. අනිත් වැල්ලට අරන් මොකක්වත් එයාට අදාළ නෑ. වැල්ලට අරන් කිව්වේ ත්‍රිපිටකේට නෙමෙයි, වැරදිවට අල්ලන්න එපා. වැල්ලට අරන් කිව්වේ මේක එක පුද්ගලික දේශනා, පුද්ගලික පොත්පත්, මේ ලෝකයේ ගැන, පෘථුවිය ගැන, ග්‍රහ තාරකා ගැන, පරමාණු ගැන, මේවා ගැන කතා නෙමෙයි. විමර්ශන නුවණක් හදා ගන්නවා අවබෝධය කරා අවශ්‍ය වන ප්‍රමාණයට. එතකොට එතන භාවිතා වෙනවා භාවිතත්තා පංචානං ඉන්ද්‍රියානි. ඔන්න එතන වැඩෙනවා පංච ඉන්ද්‍රිය ධර්ම. අර වීරියෙම ඇති වෙනකොට අනේ බුදුරජාණන් වහන්සේ මේ පාර පෙන්වුවේ නැත්නම් අපි තවත් කොහේ ඉඳීද කිය සද්ධාව ඉන්ද්‍රියක් විදියට වැඩෙනවා. ගැලවෙන්නේ නැහැ Tamanගේ ආධ්‍යාත්මي. එතකොට අර වීරිය කියන එක කොහොමත් වැඩෙනවා. ඊට පස්සේ පින්වත්නි සද්ධා විරිය සතිය හොද්දටම පිහිටලා තිනවා. මොකද මුලින්ම සතිය වර්ධනය කරගෙන ආවේ. ඊට පස්සේ සද්ධා විරිය සති සමාධියත් Tamanගේ හිත තුල උද්ගත වෙනවා. සම්මා සමාධිය, විදර්ශනා පාදක වෙච්ච සමාධිය. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. ඔන්න ප්‍රඥාවත් අවදි වෙනවා. මොකද විනිවිද යන ප්‍රඥාවෙන් දැනගන්න ඕනේව දැනගෙන Tamanගේ సంతానගත අවබෝධයක් බවට හදාගන්න යන්නේ පස්සතෝ දැක ගන්නයි දැන් හදාන්නේ. ඔන්න ඉන්ද්‍රිය ධර්මත් වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනකොට ඒ ඉන්ද්‍රිය ධර්මම භාවිතත්තා පංචන්නං බලානං බලයක් විදියට ඒවා දියුණු වෙනවා. Tamanගේ ආධ්‍යාත්මික තුල බලයක් විදියට ගොඩ නැගෙනවා. ඒක තමයි ශක්තිය නිවන අවබෝධය කරා යන්න. එතකොට සම්මා සමාධිය ස්ථාවර වෙලා බලයක් විදියට ගොඩ නැගිලා හරිම උද්වේගකාරී ආධ්‍යාත්මික ගමනයකට අවශ්‍ය විදියට මුලින් ඉන්ද්‍රිය ධර්මයක් විදියට දියුණු වෙච්ච සමාධියම බලයක් විදියට වේගයෙන් අර මේ ලෝකේ සමුදේ වැය දකින්න පුළුවන් විදියට විශාල බලයක් සමාධිය තුලින් ගොඩ නැගිලා ඒ තුල වාසය කරනකොට
භාවිතත්තා සත්තානම් බොජ්ජංගානං එතන වැඩින්නේ සප්ත බොජ්ජංගයයි. සප්ත බොජ්ජංගේ. අර මුලින් මෙතන අමුතුවෙන් වඩා ගන්න දෙයක් නෑ. අර මුලින් දිනු කරගෙන ආපු කාරණේම නිසා මෙතන තවත් පැහැදිලිව ඒ කාරණයක් දකින්න. දැන් සතිපට්ඨානය තුල සම්මා සතියට මූලික පදනම හැදුනා මුලින්ම. සති සම්බොජ්ජංගය බොජ්ජංග ධර්මයක් විදියට වැඩෙනකොට ඒ බොජ්ජංග ධර්මයේ වැඩෙන තැනක පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. බොජ්ජංග ධර්මයේ වැඩෙන තැනක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සති සම්බොජ්ජංගේ වැඩෙනකොට ඒ සති සම්බොජ්ජංගේ තුල පිහිටි ශ්‍රාවකයා විවේක නිස්ෘතව අර මුලින් සතිය පිහිටව ගත්ත විදියටම නෙමෙයි විරාග නිස්ෘතව වොස්සග්ග පරිණාමීයව නිවන්නටම බර වෙලා සම්මා සතිය දිනු කරන්නේ. ඊට පස්සේ ඒ ඇති වෙන සම්මා සතිය තුල පවා ඒ සති මාත්‍රේ පවා ඊටාම සියුම්ම පින්වත්නි ස්වල්ප වශයෙන් පවා සියලු අත්දැකීම් මත තියුණු සිහියක් පිහිටනවා. ඒ ඇති වෙන සතිය සම්පූර්ණයෙන්ම එතනම නිරුද්ධ වෙලා යන විදිහක් දකිනවා. සම්මා සතිය කියන එක මානසිකාරයේ පවතින තාක්කල් තියෙනවා. මානසිකාරය නැති වෙනකොට සම්මා සතිය එතනම නිරුද්ධ වෙලා යනවා. විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොස්සග්ග පරිණාමීය වශයෙන් අර ඇති වෙච්ච සම්මා සමාධිය සම්මා සතියම තමයි තියුණු විදියට දියුණු වෙනවා. තියුණු විදියට දියුණු වෙනවා. මේක දියුණු වේගන යනකොට ක්‍රමානුකූලව යම් ආකාරයක ස්කන්ධ ධර්මයන්ගේ හට ගැනීම නිරුද්ධ වීම දැක ගන්න ඕනද ඒ දැක්ම ක්‍රමානුකූලව දැක ගන්නවා. මේ බොජ්ජංග ධර්මات දියුණු වෙනවා. ඔක්කොම ටික දියුණු වෙනවා. ඒතර බොජ්ජංග ධර්ම දියුණු වෙනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ සම්මා දිට්ඨිය පිරිපුන් වශයෙන් සම්පූර්ණ වෙනවා. අරහත්ත්වය කියන ස්වභාවයම අත්දකිනවා. සම්මා සමාධියෙන් යම් දෙයක් දැනගන්න ඕනද ස්කන්ධයන්ගේ උදේවැය සම්පූර්ණයෙන්ම දැනගන්නවා. සම්මා සතිය සම්පූර්ණ විය යුතුද? ඒ සියල්ලම සම්මා සතියෙන් සම්පූර්ණ වෙනවා. නීවරණයන්ගෙන් කිසිම අඹමල් රේණුවකවත් බැට ගන්න නැති විදියට සිහිය පරිස්සම් වෙලා. සීලයෙන් ලැබෙන අනුග්‍රහය සියලු පැති වලින් සම්පූර්ණ වෙලා තියෙනවා. සම්මා වායාමය ආය මෙතන පින්වත්නි අකුසලයට ඉඩක් නැහැ. අරහත්ත්වේ නම් වූ කුසලය උපදවා ගැනීම පිණිසම පාදක වෙච්ච වීරියක් තියෙන්නේ. ඒ වීරිය සම්පූර්ණ වෙනවා. ඒතර ඒ වීරිය සම්පූර්ණ වෙනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි යම් ආකාරයකින් වඩුවෙක් ළඟ වැඩ කරන අතවැසියෙක් හෝ වෑයකින් වැඩ කරනවා නම් වෑයකින් වැඩ කරනකොට එක දිගට කාලයක් වැඩ කරනකොට ඒ වෑ මිටේම ඇඟිලි පාරවල් දකින්න ලැබෙනවා. ඇඟිලි සලකුණු දකින්න ලැබෙනවා. මහ පොට ඇඟිල්ල ඒ විදිහටම ඇඟිලි පාර අර වෑ මිටේ හිටිනවා. කාලයක් වැඩ කරනකොට එතකොට මේ අනිකුත් ඇඟිලි වල ඇඟිලි පාරවල් නිකන් ඇඟිලි හැඩයට හිටනවා මිටක. ලී මිටක බොහොම හයිය මිටක කාලයක් වැඩ කරනකොට මේ ඇඟිලි පාරවල් ක්‍රමානුකූලව හිටිනවා. හැබැයි මේ ඇඟිලි පාරවල් දකින්න ලැබුණට මගේ වෑමිට ඊයේ මෙච්චරයි ගෙවුනේ, පෙරේදා මෙච්චරක් ගෙවුනා, ඊට ඉස්සෙල්ලා දවසේ මේ ටික ගෙවුනා කියලා පින්වත්නි දවසක් ගානේ ගෙවිච්ච ප්‍රමාණය කියන්න පුළුවන්ද? පෙරේදා මේ පමණයි, ඊට පෙරදා මේ පමණයි කියලා කියන්න පුළුවන්ද? එහෙම දැනුමක් තියනවද? නැහැ. එහෙම දැනුමක් නැහැ. හැබැයි ගෙවුනට පස්සේ දැන් ගෙවිලා කියලා කියන්න පුළුවන්. අන්න ඒ වගේ ක්‍රමානුකූලව එයාගේ ආශ්‍රව අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ විදියටම භාවනා කිරීමේ නැවත යෙදී වාසය කරන භික්ෂුවට අද මේ විදියට සතර සතිපට්ඨානයේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය සතර එර්ධිපාද පංච බල පංච ඉන්ද්‍රිය පංච බල සප්තබොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන පිළිවෙත ක්‍රමානුකූලව දියුණු කරගෙන උඩට යනකොට පින්වත්නි එයාගේ ආශ්‍රවත් ගැලවි කැඩි යනවා ටික කියන්න බෑ. අද මෙච්චරයි ගෙවුනේ, අද මෙච්චරක් ක්ෂය වුණා, අද මෙච්චරක් ආශ්‍රව ක්ෂය වුණා, පෙරේදා මෙච්චරක් ආශ්‍රව ක්ෂය වුණා. එහෙම කියන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. හැබැයි ආශ්‍රව ක්ෂය වුණාම දැන්
ආශ්‍රව ක්ෂය වෙලා ඉවරයි කියලා කියන්න පුළුවන්. අන්න ඒ වගේ. අන්න ඒ විදිහට කියන්න පුළුවන්. ඒකට ලස්සන උපමාවක් ධර්මයේ තියෙනවා. මොකද්ද? සෙය්‍යතාපි භික්කවේ සමුද්දිකාය නාවාය බොත්ත බන්ධන බන්දාය වස්සමාසානි උදකේ පරියාදාය හේමන්තිකේන තලං උක්කිට්ඨාය වාතා තපරේ තානි වොත්ත බන්ධනානි මහණෙනි මේ හරියට සමස්ත සම්පූර්ණයෙන්ම මේක මේ විදිහට තේරුම් ගන්න එක හොඳයි. තේරෙන විදිහට කිව්වොත් නැවක් වතුරේ ගිහින් ඒක ගොඩට ගේනවා. හේමන්ත කාලේ නැවක් ගොඩට ගේනවා. ගොඩට ගෙනල්ලා ඒ නැව වේවැල් බැඳුමකින් බැඳලා තියෙනවා. හයිය වේවැල් බැඳුමකින් බැඳලා තියෙනවා. වේවැල් කීපයක් එකතු කරලා වේවැල් වලින් තමයි මේ නැව වේවැල් වලින් හදාපු කඹයකින් තමයි බැඳලා තියෙන්නේ. බොහොම හයිය ඇති කඹ තිබිලා තියෙනවා වේවැල් වලින් හදපු. වේවැල් බැඳුමකින් තමයි බැඳලා තියෙන්නේ. එතකොට මේ බැඳලා තියෙන වේවැල අවුවට වේලෙනවා. හුළඟටත් වේලෙනවා. එතකොට අවුවටයි හුළඟටයි මේ පායන කාලේ මේ වේවැල හොඳටම වේලිලා යනවා. ඊට පස්සේ ඒ බැමි වැස්ස කාලෙට හොඳටම තෙමෙනවා. එතකොට වේලිලා කාලයක් වේලිලා ගිහින් එකපාරම වහිනකොට අර වේවැල් පුපුරලා යනවා. එක දිගට මාස 4ක් විතර වේලි තියෙනවා. හුළඟටත් වේලෙනවා අවුවටත් වේලෙනවා. ඊට පස්සේ හුළඟටත් වේලිලා දැන් අර නැව බැඳලා තියෙන මේ විදියට. හුළඟටත් වේලිලා අවුවටත් වේලිලා ටික දවසක් යනකොට ඔන්න වහින්න පටන් ගන්නවා. වහිනකොට පින්වත්නි ඒ වැස්සට තෙමිලා වේගෙන් ඒ වේවැල් ටික දුබල වෙලා යනවා. වේවැල් ටික පුපුරලා යනවා. ලේසියෙන් දුබල වෙනවා. දිරල යනවා. අන්න ඒ විදියට මහණෙනි භාවනා කිරීමෙන් නැවත නැවත යෙදී වාසය කරන මහණුන්ගේ සංයෝජන ලේසියෙන්ම කැඩිලා විනාශ වෙලා යනවා. හරියට නැවක් බැඳලා තියෙන වේවැල් වලින් බොහොම හයියට බැඳලා තියෙන ඒ වේවැල් අවුවට වේලිලා හුළඟටත් වේලිලා වහිනකොට වහිනකොට කියන්නේ පින්වත්නි දැන් වේලිලා තිබිලා අනාදිමත් කාලයක් තිස්සේ සංයෝජනවල ගැට තද වෙලයි තිබ්බේ අපිට. අර භාවනා කරනකොට මේ සංයෝජනවල ගැටවලට මේ වේවැල් වලට වතුර දැම්මා වගේ මේවා පුපුරලා යනවා. සංයෝජන බැමි ටික ලිහෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ භාවනාව තුල වාසය කරන කෙනා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම වැඩෙන විදියට වැඩුවේ නැත්නම් මේ වේවැල් ගැට ටික ලියා ගන්න වේවැල් ගැට නම් වූ සංයෝජන ගැට ටික යාට ලියා ගන්න ලැබෙන්නේ නැහැ. ඒක ලියා ගන්නවා නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේම වැඩෙන විදියට භාවනාව දියුණු කරන්න. ඒකයි ආනිසංසදායක වෙන්නේ. ඔබ හැම දිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ දේශනාව උපකාර වේවා. අද දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ පානදුර වැකඩ සමගි මාවතේ පදිංචි ශ්‍රියා ලීලානන්ද මහත්මිය ඇතුළු පවුලේ හැම දිනාම ඒ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුවපත් භාවය, දිගාසිරි සම්පත්තිය, කායික මානසික යහපත, උභය ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා කියලා. ඒ වගේම මේ අත් බලාපොරොත්තු වෙනවා මාතර ඌරුගමුව ගල්හේන්ගොඩ පදිංචිව සිටි මීට මාස 3කට පෙර මේ පිනුතුන් අතරින් බියෝ වෙච්ච මාළනී ඉද්දමල්ගොඩ මොහොට්ටිගේ මෙනවියගේ භවගාමී දිව්‍ය සුවපත් වේවා කියන අදිෂ්ඨානින් ගෝර සංසාර ගමනේ කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලැබී උතුම් ධර්මාවබෝධයේ පිණිස විශේෂයෙන්ම මාළනී ඉද්දමල්ගොඩ මොහොට්ටිගේ මෙනවිය ඇතුළු නමින් මිය ගියා වූ අනිකුත් සියලුම ඥාති වර්ගයාටද මේ කුසල් උපකාර වේවා. දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඥාති මිත්‍රාදීන් ඇතුළු හැම දිනාටම නිවන් දොරටුවක්ම වේවා කියලා යැත්තු අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ විච අපටත් ආශිර්වාද කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රියා කමල් රමණී උපාලි මිත්සිරි සහ කුමුදුනී යන
ඉද්දමල්ගොඩ මොහොට්ටිගේ පවුලේ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ හැම දිනාටමත් විශේෂයෙන්ම දායකත්වයේ දරූ ශ්‍රියා ලීලානන්ද මහත්මිය ප්‍රදාන හැම දිනාගේම ජීවිතවලට ධර්මී පිහිට පිළිසරණ යහපත අභිවෘද්ධිය සැලසේවා. ඊ타ම ඉක්මනින් සුඛ ප්‍රතිපදාවකින් මේ බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. එවැගේම සියලු දෙවියන්ටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන සියලු දෙවියෝ මේ පින් ආවර්ජනය කොට සතුටු වෙත්වා. සියලු දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින සියලු දෙනාටත් කොවිඩ් වසංගත තත්ත්වෙන් පීඩා විඳින සියලු දෙනාටත් මියගිය සියලු දෙනාටත් මේ බුදු සසුනේදීම පිහිට පිළිසරණ යහපත අභිවෘද්ධිය සැලසේවා, නිවන් දොරටුවක් වේවා කියන අදිෂ්ඨානයෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං